ආයුබෝවන් පරමාණු ව්‍යුහය පිළිබඳ වීඩියෝ පාඩම් මාලාවේ දෙවන කොටස ආරම්භ කිරීමටයි මාගේ මේ සූදානම. පරමාණුව තුළ ඉලෙක්ට්‍රෝන සකස් වී ඇති ආකාරය පිළිබඳව මෙම වීඩියෝ පාඩමෙන් ආවරණය කෙරෙනවා. පළමුවෙන්ම විද්‍යුත් චුම්බක විකිරණ පිළිබඳව කෙටි විමසීමක් කරමු. විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍රයකදී අපගමනයකට ලක් නොවන කිරණ විද්‍යුත් චුම්බක තරංග විදියට අපිට හඳුන්වන්න පුළුවන්. එකිනෙකට සමපාත වූත් දෝලන එකිනෙකට ලම්බක වූත් තරංගය ප්‍රචාරණය වන දිශාවට ලම්බක වූත් විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍ර විද්‍යුත් චුම්බක තරංග නම් වේ. ඒවා රික්තයකදී 3 වැඩි කිරීම 10 8ක ප්‍රවේගයකින් එහෙමත් නැත්නම් රික්තයකදී ආලෝකයේ වේගයෙන් ගමන් කරනවා. අපේ ඇසින් අපි දකින ආලෝකය එහෙමත් නැත්නම් දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක විකිරණවල එක් ස්වරූපයක්. ඒ වගේමයි ගැමා කිරණ, එක්ස් කිරණ, පාරජම්බුල කිරණ, ශුද්‍ර තරංග, රේඩියෝ තරංග සහ අධෝරක්ත කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක විකිරණවල ප්‍රභේදයන්. මෙම ගැමා කිරණ වැඩි වශයෙන් ජීවාණුහරණ කටයුතු සඳහා භාවිතා කරනවා. වෛද්‍ය ක්ෂේත්‍රයේදී බහුලව භාවිතා වන එක්ස් කිරණ ඡායාරූප සඳහාත් ගුවන් මගීන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීම ආදිය සඳහාත් එක්ස් කිරණ ඉතා වැදගත් වෙනවා. පාරජම්බුල කිරණ විෂ බීජ නාශකයක් ලෙසින් යොදා ගන්නවා. දුරස්ථ පාලකවල සහ අධෝරක්ත කැමරා ආදීෙහි අධෝරක්ත කිරණ භාවිතා වෙනවා. ශුද්‍ර තරංග උදුන්වල භාවිතා වන්නේ ශුද්‍ර තරංගයි. ඒ වගේම තොරතුරු සංනිවේදනය සඳහා රේඩියෝ තරංග භාවිතා වෙනවා. විද්‍යුත් චුම්බක විකිරණ වලට තරංගාකාර ගුණ පවතිනවා. තරංග ආවර්තිතයි. එනම් නියත අන්තරයන් වලදී ශීර්ෂ සහ නිම්න යලි යලිත් ඇති වෙනවා. එවැනි අනුයාත ශීර්ෂ හෝ නිම්න දෙකක් අතර දුර තරංග ආයාමයක් ලෙස හැඳින්වෙනවා. එහි සංකේතය ලෙස ලැම්ඩා යොදා ගන්නවා. එහි සම්මත ඒකකය මීටරය වේ. තත්පරයක් තුළ යම් ලක්ෂයක් පසු කර යන සම්පූර්ණ තරංග ආයාම සංඛ්‍යාව සංඛ්‍යාතය කියලා හඳුන්වනවා. එහි ඒකකය තත්පරයට චක්‍ර හෙවත් හර්ට්ස්. විද්‍යුත් චුම්බක විකිරණවල තරංග ආයාම එකිනෙකට වෙනස්. විද්‍යුත් චුම්බක විකිරණ ඒවායේ තරංග ආයාමවල ආරෝහණ පියවරට පෙළ ගැස්වීමේදී අපිට විද්‍යුත් චුම්බක වර්ණාවලියක් ලැබෙනවා. මෙම රූපයේ දැක්වෙන ආකාරයට තරංග ආයාමය අඩුම විද්‍යුත් චුම්බක විකිරණ වර්ගය ගැමා කිරණයි. සංඛ්‍යාතය තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික නිසා සංඛ්‍යාතයේ ඉහළම විද්‍යුත් චුම්බක විකිරණ වර්ගය වන්නේද ගැමා කිරණයි. ගැමා කිරණින් පසුව එක්ස් කිරණ කලාපයත් ඉන් අනතුරුව පාරජම්බුල කිරණත් වර්ණාවලියේ දැකගත හැකියි. පාරජම්බුල කිරණින් පසු කලාපය දෘශ්‍ය ආලෝකයයි. තරංගායාමය ආරෝහණය වන පිළිවෙලට දම්, ඉන්ඩිගෝ, නිල්, කොළ, කහ, තැඹිලි සහ රතු වර්ණ ආලෝක කිරණ මෙම දෘශ්‍ය ආලෝකයේ කලාපයට අයත් වෙනවා. ධම්මාලෝකය තරංගායාමය අවම එනම් සංඛ්‍යාතයේ වැඩිම දෘශ්‍ය ආලෝක කිරණ වන අතර රතු ආලෝකය තරංගායාමය උපරිම වන එනම් සංඛ්‍යාතයේ අවම වන ආලෝක කිරණ වනවා. මෙම දෘශ්‍ය ආලෝකයෙන් පසුව විද්‍යුත් චුම්බක වර්ණාවලියේ තරංගායාමය වැඩි වන පිළිවෙලට අධෝරක්ත කිරණ, ශුද්‍ර තරංග සහ රේඩියෝ තරංග දැකගත හැකියි. තරංග ආයාමය ලැම්ඩා ලෙසත් විකිරණයේ සංඛ්‍යාතය නිව් ලෙසත් තරංගයේ ප්‍රවේගය c ලෙසත්ගෙන c සමානයි නිව් ලැම්ඩා යන සමීකරණය ගොඩනගා තිබෙනවා. රික්තයකදී විද්‍යුත් චුම්බක විකිරණ නියත ප්‍රවේගයකින් ගමන් කිරීමත් සංඛ්‍යාතය තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික වීමත්
මෙහිදී වැදගත් සංකල්පයන් වෙනවා. ශක්තිය ක්වොන්ටම්කරණය වී ඇති බව මැක්ස් ප්ලාන්ක් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද මේ ක්වොන්ටම්කරණය කියන්නේ? පරමාණු වලින් ශක්තිය අවශෝෂණය වීමේදී හෝ විමෝචනය වීමේදී එම අවශෝෂණය හෝ විමෝචනය නිශ්චිත ශක්ති ප්‍රමාණ වලින් නැතහොත් විවික්ත ප්‍රමාණ වලින් සිදුවන බව ප්ලාන්ක්ගේ අදහසයි. ශක්තිය නිශ්චිත ශක්ති අගයන් සහිත ශක්ති පැකට් වශයෙන් පවතින බව මෙයින් අදහස් වෙනවා. මේ ආකාරයට අවශෝෂණය වී හැකි හෝ විමෝචනය වී හැකි කුඩාම ශක්ති ප්‍රමාණය ක්වොන්ටමයක් ලෙස ප්ලාන්ක් විසින් නම් කරනවා. ක්වොන්ටම් යන්නෙහි අර්ථ නිශ්චිත ප්‍රමාණ යන්නයි. සෑම විටම ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය මෙම ක්වොන්ටමයක ශක්තියේ පූර්ණ ගුණාකාර වලින් සිදුවන බව ඔහුගේ අදහස වුණා. ඔහුගේ යෝජනාවට අනුව ශක්ති ක්වොන්ටමයක ශක්තිය විකිරණයේ සංඛ්‍යාතය එක්තරා නියතයකින් ගුණ කළ විට ලැබෙන ගුණිතයට සමාන වෙනවා. ක්වොන්ටමයක ශක්තිය E ලෙසද විකිරණයේ සංඛ්‍යාතය නිව් ලෙසද ගනිමින් ප්ලාන්ක් විසින් E සමානයි h නිව් ලෙස සමීකරණයක් ගොඩනගා තිබෙනවා. මෙහි h යනු ප්ලාන්ක් නියතයයි. එහි අගය 6.626 10⁻34 ජූල් තත්පර වේ. මැක්ස් ප්ලාන්ක්ගේ ශක්තිය ක්වොන්ටම්කරණය පිළිබඳ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කිරීම කරන ලද්දේ ඇල්බර්ට් අයින්ස්ටයින් විසින්. ලෝහ පෘෂ්ඨයකින් නිකුත් වන විකිරණ කුඩා ශක්ති පොදි වශයෙන් හැසිරෙන බවට ඔහු තර්ක කළා. තවදුරටත් එම ශක්ති පොදියක් ශක්ති අංශුවක් ලෙස ක්‍රියා කරන බව ඔහුගේ මතය වුණා. එවැනි එක් ශක්ති පොදියක් ෆෝටෝනයක් ලෙස හැඳින්වෙනවා. මෙම ෆෝටෝනයක ශක්තිය E සමානයි h නිව් සමීකරණය ඇසුරින් සොයන්න පුළුවන්. ෆෝටෝනයේ ශක්තිය E ලෙසත් ප්ලාන්ක් නියතය h ලෙසත් තරංගයේ සංඛ්‍යාතය නිව් ලෙසත් මෙහිදී ගනු ලබනවා. අපි දැන් මෙම නිදසුන දෙස බලමු. තරංග ආයාමය නැනෝමීටර් 589ක් වූ කහ ආලෝකයේ ෆෝටෝනයක ශක්තිය ගණනය කරන්න. මෙහිදී ෆෝටෝනයක ශක්තිය ගණනය කිරීම සඳහා E සමානයි h නිව් යන සමීකරණය අපිට යොදා ගන්න පුළුවන්. නමුත් එහි නිව් එහෙම නැත්නම් සංඛ්‍යාතය සඳහා අගයක් මෙම ගණන තුල අඩංගු වෙන්නේ නැහැ. එහෙනම් අපි පළමුව සංඛ්‍යාතය සඳහා අගයක් සොයාගත යුතුයි. එයට අපිට C සමානයි නිව් ලැම්ඩා යන සමීකරණය භාවිතා කරන්න පුළුවන්. C සමානයි නිව් ලැම්ඩා සමීකරණය භාවිතයෙන් සංඛ්‍යාතය සඳහා අගයක් සොයාගත් පසුව එම සංඛ්‍යාතය සඳහා යොදාගත් අගය E සමානයි h නිව් සමීකරණයට ආදේශ කිරීමෙන් ෆෝටෝනයක ශක්තිය ගණනය කළ හැකියි. එලෙස සමීකරණවලට අගයන් ආදේශ කිරීමේදී නිවැරදි ලෙස ඒකකද ආදේශ කිරීමට වග බලාගත යුතුයි. මෙහිදී යම් හේකින් ෆෝටෝන මවුලයකින් සැපෙන ශක්තිය සෙවීමට පවසා ඇතනම් ෆෝටෝනයක ශක්තිය සඳහා ලැබුණු අගය ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවෙන් ගුණ කිරීමෙන් ෆෝටෝන මවුලයකින් සැපෙන ශක්තිය සොයාගත හැකියි. උචිත තත්ත්ව යටතේදී විකිරණ ශක්තියට අංශු ධාරාවක් ලෙසත් පදාර්ථයට තරංගයක් ලෙසත් හැසිරිය හැකි බව ලුවී ඩී බ්‍රොග්ලි විසින් පෙන්වා දුන්නා. එවකට සොයාගෙන තිබූ පරමාණුව පිළිබඳ බෝර ආකෘතියෙන් පරමාණුවක න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන භ්‍රමණය වෙමින් පවතින බව පිළිගත්තා. එසේ පරමාණුවක න්‍යෂ්ටිය වටා භ්‍රමණය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝනයකටත් තරංගයක් ලෙස හැසිරිය හැකි බව ඩී බ්‍රොග්ලිගේ අදහස වුණා. එසේ ඉලෙක්ට්‍රෝනයකට තරංගයක් ලෙස හැසිරිය හැකි නම් එයට තරංග ආයාමයක් පැවතිය යුතු බව ඔහුගේ යෝජනාව වුණා. E සමානයි mc වර්ගය, E සමානයි h නිව් සහ C සමානයි නිව් ලැම්ඩා යන සමීකරණ ත්‍රිත්වය භාවිතයෙන්
ඩී බ්‍රොග්ලි විසින් ලැම්ඩා සමානයි H බෙදීම MC යන සමීකරණය ගොඩනැගුවා. ඒ අනුව ඉලෙක්ට්‍රෝනයක තරංග ආයාමය එහි ස්කන්ධය සහ ප්‍රවේගය මත රැඳී පවතින බව ඩී බ්‍රොග්ලි විසින් පෙන්වා දුන්නා. මෙහිදී ලැම්ඩා යනු ඉලෙක්ට්‍රෝනයේ තරංග ආයාමයයි. H යනු ප්ලාන්ක් නියතයයි. M යනු ඉලෙක්ට්‍රෝනයේ ස්කන්ධයද C යනු ඉලෙක්ට්‍රෝනයේ ප්‍රවේගයද වෙනවා. MC ගුණිතය ඉලෙක්ට්‍රෝනයේ ගම්‍යතාව ලෙස දැක්විය හැකියි. බොහෝ සාමාන්‍ය විකිරණ ප්‍රභව උදාහරණ ලෙස තාරකා, සූර්යයා, ආලෝක බල්බ වැනි විකිරණ ප්‍රභව තරංගායාම රාශියකින් යුතු විකිරණ නිපදවනවා. එවැනි ප්‍රභවයකින් නිකුත් කරන විකිරණ සංරචක තරංගායාම වලින් කළ විට වර්ණාවලියක් ලැබෙනවා. සියලු තරංගායාම වලින් සමන්විත මෙම වර්ණාවලියට සන්තත වර්ණාවලියක් යැයි කියමු. මෙම ඉහළින්ම ඇති රූපයෙන් සුදු ආලෝකයේ සන්තත වර්ණාවලිය දැක්වෙනවා. නමුත් සියලුම විකිරණ ප්‍රභේද වලින් එවැනි සන්තත වර්ණාවලි නිපද වෙන්නේ නැහැ. ඌනිත පීඩනයක් යටතේ ඇති විවිධ වායු අන්තර්ගත නළවලට අධික වෝල්ටීයතාවක් යෙදූ විට එම වායු විවිධ වර්ණ වලින් යුත් ආලෝකය විමෝචනය. නියෝන් පහන් වලින් රතු තැඹිලි වර්ණයෙන් යුත් දිලිසුමක් දැකගත හැකි වන්නේද එලෙසටයි. එවැනි නළවලින් නිකුත් වන ආලෝකය ප්‍රිස්මයක් කරහා යැවූ විට ප්‍රිස්මය තුළින් වර්ධනය වී වර්ණාවලියක් ලබා දෙනවා. නමුත් එම වර්ණාවලියේ දැකිය හැකි වන්නේ තරංගායාම කිහිපයක් පමණයි. එවැනි වර්ණාවලියක් රේඛා වර්ණාවලියක් ලෙස හඳුන්වනවා. කැතෝඩ කිරණ නලයකට හයිඩ්‍රජන් වායුව පුරවා අවම පීඩනයකදී අධික වෝල්ටීයතාවක් ලබා දුන් විට හටගන්නා කැතෝඩ කිරණ වලින් ආලෝකය ලෙසට ශක්තිය කොටසක් විමෝචනය වෙනවා. එම ආලෝකයේ ප්‍රිස්මයක් තුළින් යැවූ විටද පෙර කියූ ආකාරයට රේඛා වර්ණාවලියක් ලැබෙනවා. හයිඩ්‍රජන් වලට ඇත්තේ එක් ඉලෙක්ට්‍රෝනයක් පමණයි. එලෙස එක් ඉලෙක්ට්‍රෝනයක් පමණක් යොදාගෙන ගොඩනැගුණු වර්ණාවලියක් මූලික වර්ණාවලියක් ලෙස හැඳින්වෙනවා. මෙම දෙවන රූපයෙන් හයිඩ්‍රජන් වායුව නිසා ඇතිවන වර්ණාවලිය දැක්වෙනවා. අඳුරු පසුබිමක දීප්තිමත් රේඛා ලෙස දිස්වන මෙය හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය ලෙස හඳුන්වනවා. එහි දීප්තිමත් රේඛා 4ක් දැකිය හැකියි. තරංගායාමය 410 නැනෝමීටර් වන දම්පැහැති රේඛාවකින්ද නැනෝමීටර් 434ක තරංගායාමයකින් යුත් නිල් දම්පැහැ රේඛාවකින්ද නැනෝමීටර් 486ක තරංගායාමයකින් යුත් නිල් කොළපැහැ රේඛාවකින්ද නැනෝමීටර් 656ක තරංගායාමයකින් යුත් රතු පැහැ රේඛාවකින්ද මෙම හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සමන්විත වෙනවා. හයිඩ්‍රජන් වල රේඛා වර්ණාවලිය පැහැදිලි කිරීමට නීල්ස් බෝර් විසින් යෝජනා කළ බෝ පරමාණුක ආකෘතියට හැකි වුණා. ඒ අනුව හයිඩ්‍රජන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය එහි න්‍යෂ්ටිය කේන්ද්‍ර කොටගෙන නිශ්චිත වූ ගමන් මාර්ගවල එසේත් නැතිනම් ශක්ති මට්ටම්වල පරිභ්‍රමණය වෙමින් පවතිනවා. එසේ නිශ්චිත ශක්ති මට්ටමක ඉලෙක්ට්‍රෝනය පරිභ්‍රමණය වෙමින් පැවතීමේදී ශක්තිය ලබා ගැනීමක් හෝ පිට කිරීමක් එසේත් නැතිනම් අවශෝෂණයක් හෝ විමෝචනයක් සිදු වෙන්නේ නැහැ. මේ ආකාරයට මෙම ඉලෙක්ට්‍රෝනයට පරමාණුව තුළ පරිභ්‍රමණය විය හැකි ගමන් පත එසේත් නැතිනම් ශක්ති මට්ටම් ගණනාවක්ම තියෙනවා. එම ශක්ති මට්ටම් N වලින් දැක්වෙනවා. N හි අගය වැඩිවත්ම කක්ෂයේ අරය විශාල වෙනවා. ඉලෙක්ට්‍රෝනයකට ඕනෑම ශක්ති මට්ටමක පරිභ්‍රමණය වීමට හැකි වුණත් එය සාමාන්‍යයෙන් ගමන් කරන්නේ නැතිනම් පරිභ්‍රමණය වන්නේ න්‍යෂ්ටියට ආසන්නම කක්ෂයේ. න්‍යෂ්ටියට ආසන්නම ශක්ති මට්ටම යනු ශක්තියෙන් අඩුම ශක්ති මට්ටමයි. එසේ අවම ශක්තියෙන් යුතු ශක්ති මට්ටමේ පවතින ඉලෙක්ට්‍රෝනය
භූමි අවස්ථාවේ ඇතැයි පවසනවා. එම ඉලෙක්ට්‍රෝනය ස්ථායී. විද්‍යුතය, තාපය හෝ ආලෝකය වැනි ක්‍රමයක් මගින් මෙම හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝනයට ශක්තිය සැපයූ විට එය නිශ්චිත ශක්ති ප්‍රමාණ අවශෝෂණය කරමින් අධිශක්ති අවස්ථාවකට, එසේත් නැතිනම් උත්තේජිත අවස්ථාවකට පත්වෙනවා. ඒ අනුව අවශෝෂිත ශක්තිය නිසා එය ඉහළ ශක්ති මට්ටමකට සංක්‍රමණය වෙනවා. කෙසේ වුවත් මෙම උත්තේජිත ඉලෙක්ට්‍රෝනය අස්ථායී. ඉලෙක්ට්‍රෝන වලට අවශ්‍ය වෙන්නේ නැවත හැකි විගස ස්ථායී වීමටයි. එම නිසා වැඩිමනත් ශක්තිය මුළුමනින්ම හෝ කොටස් වශයෙන් පිට කරමින් ඉලෙක්ට්‍රෝන පහළ ශක්ති මට්ටම් වලට පැමිණෙනවා. එලෙස අවම ශක්තියෙන් යුතු ශක්ති මට්ටමකට, එහෙමත් නැත්නම් භූමි අවස්ථාවට පැමිණි විට ඉලෙක්ට්‍රෝනය නැවතත් ස්ථායී වෙනවා. මෙසේ ඉහළ ශක්ති මට්ටමක සිට පහළ ශක්ති මට්ටමකට සිදු කරන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණයේදී එම සංක්‍රමණය සිදුවන ශක්ති මට්ටම් දෙකෙහි ශක්ති වෙනසට හරියටම සමාන ශක්ති ප්‍රමාණයක් විමෝචනය වෙනවා. මෙසේ සිදුවන ශක්ති විමෝචනවල ප්‍රතිඵලයක් ලෙස හයිඩ්‍රජන් වල විමෝචන රේඛා වර්ණාවලිය දැකගත හැකි වෙනවා. ගහනයක හයිඩ්‍රජන් පරමාණු රාශියක් ඇති නිසා එක් පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන විවිධ ශක්ති මට්ටම් අතර සංක්‍රමණ සිදු කරමින් විවිධ විකිරණ වර්ග පිට කරනවා. මේ අනුව පරමාණුවක ඉලෙක්ට්‍රෝන වලට පැවතිය හැකි ශක්ති මට්ටම් ගණනාවක් තිබිය යුතු බව හයිඩ්‍රජන් වර්ණාවලි නිරීක්ෂණයෙන් නිගමනය කළ හැකි වුණා. මෙම ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ නිසා විමෝචනය වන ශක්ති අගයන් පිළිබඳව දැන් අපි අවධානය යොමු කරමු. ඕනෑම ශක්ති මට්ටමක සිට පළමු ශක්ති මට්ටමට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණයන් වලදී විමෝචනය වන ශක්ති අගයන්ගේ ශ්‍රේණිය ලයිමාන් ශ්‍රේණිය නමින් හඳුන්වනවා. එසේ ඕනෑම ශක්ති මට්ටමක සිට දෙවන ශක්ති මට්ටමට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණයන්හිදී පිටවන ශක්ති අගයන්ගේ ශ්‍රේණිය භාම ශ්‍රේණිය නම් වෙනවා. එලෙසටම තුන්වන ශක්ති මට්ටමට සිදුවන සංක්‍රමණ නිසා පාෂන් ශ්‍රේණියත්, හතරවන ශක්ති මට්ටමට සිදුවන සංක්‍රමණ නිසා බ්‍රැකට් ශ්‍රේණියත්, පස්වන ශක්ති මට්ටමට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ නිසා ෆන්ඩ් ශ්‍රේණියත් ඇති වෙනවා. එස ඕනෑම ශක්ති මට්ටමක සිට n සමානයි 1 වන ශක්ති මට්ටමට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ නිසා විමෝචනය වන ශක්ති අගයන් අයත් වන්නේ ලයිමාන් ශ්‍රේණියටයි. මෙම ලයිමාන් ශ්‍රේණියට අයත් විකිරණවල තරංග ආයාම හා සංඛ්‍යාතයන්ට අනුව ඒවා විද්‍යුත් චුම්බක වර්ණාවලියේ පාරජම්බුල කලාපයට අයත් වෙනවා. n සමානයි 2 වන ශක්ති මට්ටමට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ නිසා පිටවන විකිරණ වලින් භාම ශ්‍රේණිය හට ගන්නා බව ඉහතදී ප්‍රකාශ කළා. එහිදී ඇතිවන විකිරණ කිහිපයක් විද්‍යුත් චුම්බක වර්ණාවලියෙහි දෘශ්‍ය පරාසයේ පවතිනවා. පාෂන්, බ්‍රැකට් සහ ෆන්ඩ් ශ්‍රේණිවලට අදාළ විකිරණවල තරංග ආයාම සහ සංඛ්‍යාත වලින් ඒවා අධෝරක්ත කලාපයට අයත් බව පසක් වෙනවා. ඕනෑම ශ්‍රේණියක පළමු රේඛාව H ඇල්ෆා ලෙසද, දෙවන රේඛාව H බීටා ලෙසද, තුන්වන සහ හතරවන රේඛා පිළිවෙලින් H ගැමා සහ H ඩෙල්ටා ලෙසද හඳුන්වනවා. හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය සංඛ්‍යාතය සමග විචලනය වන ආකාරය පිළිබඳව දැන් අපි විමසා බලමු. ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ වලදී වැඩිම ශක්ති විමෝචනයක් සිදුවන්නේ ශක්ති වෙනස වැඩිම ශක්ති මට්ටම් දෙකක් අතර ඉලෙක්ට්‍රොනික සංක්‍රමණය සිදුවන විටදී. ඒ අනුව ඕනෑම ශක්ති මට්ටමක සිට n සමානයි 1ට පැමිණීමේදී වැඩිම ශක්තිය සහිත විකිරණ පිටවෙනවා. එවිට ලයිමාන් ශ්‍රේණියේ වැඩිම ශක්තිය සහිත විකිරණ අඩංගු වෙනවා. E සමානයි h නිව්ට අනුව එවිට වැඩිම ශක්තිය සහිත විකිරණද ඇත්තේ ලයිමාන් ශ්‍රේණියේ. එයිනොත් n සමානයි අනන්තයේ සිට n සමානයි 1ට සිදුවන ඉලෙක්ට්‍රොනික සංක්‍රමණයෙන් ඇතිවන විකිරණය
සංඛ්‍යාතයේ වැඩිම විකිරණය වන අතර n සමානයි 2 සිට n සමානයි 1ට සිදුවන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණයේදී පිටවන විකිරණයට ලයිමාන් ශ්‍රේණිය තුළ අවම සංඛ්‍යාතය හිමි. දෘශ්‍ය කලාපයට අයත් බාම ශ්‍රේණිය සැලකූ විට එහි n සමානයි 3 සිට n සමානයි 2ට සිදුවන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණයේදී පිටවන විකිරණය එම ශ්‍රේණියේ පළමුවන රේඛාවයි. එම ශ්‍රේණියේ අවම ශක්තිය සහිත රේඛාවද වන්නේ එයයි. එනම් තරංගායාමයේ වැඩිම රේඛාවද එයයි. එම රේඛාව H-ඇල්ෆා ලෙස හඳුන්වනවා. වර්ණාවලියේ එම රේඛාවේ තරංගායාමය නැනෝමීටර 656ක්. එය රතු පැහැති රේඛාවයි. n සමානයි 4 සිට n සමානයි 2ට සිදුවන ඉලෙක්ට්‍රෝනික ක්‍රමණයට අදාළ රේඛාව බාම ශ්‍රේණියේ දෙවන රේඛාවයි. එනම් H-බීටා රේඛාවයි. එය කොළ නිල් පැහැති වන අතර තරංගායාමය නැනෝමීටර් 486ක් පමණ වෙනවා. n සමානයි 5 සිට n සමානයි 2 දක්වා සිදුවන ඉලෙක්ට්‍රෝනික සංක්‍රමණයෙන් හටගන්නේ ශ්‍රේණියේ තුන්වන රේඛාවයි. තරංගායාමය නැනෝමීටර 434ක් වන එය නිල් දම් පැහැති රේඛාවක්. තරංගායාමය නැනෝමීටර 410ක් වන දම් පැහැති රේඛාව බාම ශ්‍රේණියේ සිව්වන වන රේඛාවයි. එය H ඩෙල්ටා ලෙසද නම් කරනවා. මෙලෙස ඕනෑම ශ්‍රේණියක තරංගායාමය වැඩිම රේඛාව එසේත් නැතිනම් සංඛ්‍යාතයේ අඩුම රේඛාව වන්නේ එහි පළමුවන රේඛාවයි. එය H-ඇල්ෆා රේඛාවයි. මෙම එක් ශ්‍රේණියක රේඛා සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට එකිනෙකට ලංවීම සිදුවෙනවා. පරමාණුවක ඇති ශක්ති මට්ටම් වලින් ඉහළ ශක්තියෙන් යුතු ශක්ති මට්ටම් ක්‍රමයෙන් ලංවීම මීට හේතුවයි. නමුත් සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට රේඛා ශ්‍රේණි දෙකක් අතර පරතරය ක්‍රමයෙන් වැඩි වෙනවා. එනම් සංඛ්‍යාතයේ වැඩිවන දිශාවට රේඛා ශ්‍රේණි ඈත් වෙනවා. බාම ශ්‍රේණියේ වර්ණවත් රේඛා වැඩි විභේදන බලයකින් යුතු උපකරණයකින් පරීක්ෂා කළ විට එම එක් රේඛාව තුලද තවත් රේඛා රැසක් පවතින බව සොයාගෙන තියෙනවා. මෙය සීමන් ආචරණය ලෙස හඳුන්වනවා. ඒ අනුව පරමාණුවේ ශක්ති මට්ටම් වල උපශක්ති මට්ටම් ඇති බව සොයාගෙන එනවා. පරමාණුවක් වටා ඉලෙක්ට්‍රෝන පිහිටීමේ සම්භාවිතාව මගින් එහි න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන ඝනත්වය ව්‍යාප්ත වී ඇති ආකාරය එහෙමත් නැතිනම් කාක්ෂිකවල හැඩය පිළිබඳව පැහැදිලි කර දෙනවා. එසේ පරමාණු ඉලෙක්ට්‍රෝන පැවතිය හැකි කාක්ෂික වර්ග 4ක් සොයාගෙන තියෙනවා. ඒවා S, P, D සහ F නම් වෙනවා. S කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය ගෝලීයව සමමිතිකයි. වෙනත් වචන වලින් කියනවා නම් S කාක්ෂිකය ගෝලීයයි. P කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන ඝනත්වය ව්‍යාප්ත වන්නේ ඩම්බෙල් හැඩයකටයි. ඩම්බෙල් ආකාර කණ්ඩිකාවන් දෙකක් සහිත P කාක්ෂිකයක න්‍යෂ්ටිය මගින් එම කණ්ඩිකා දෙක වෙන්ව පවතිනවා. මෙලෙස එක් ශක්ති මට්ටමක් තුල ඩම්බෙල් හැඩ ටික තුනක් එකිනෙකට ලම්බක තල තුනක පිහිටනවා. එම එකිනෙකට ලම්බක තල තුන x, y සහ z නම් P කාක්ෂික සඳහා px, py සහ pz ලෙස නම් ලබා දෙනවා. දෙන ලද කවචයක ඇති D සහ F කාක්ෂික වලටද විවිධ හැඩ පවතිනවා. නමුත් ඒවා ඊටම සංකීර්ණ. පරමාණුව පිළිබඳ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යා ආකෘතියේදී ඉලෙක්ට්‍රෝනයක් විස්තර කිරීම සඳහා ක්වොන්ටම් අංක 4ක් භාවිතා කරනවා. ඒවා N, L, ML සහ MS ලෙස නම් කරනවා. ඉන් පළමු වන ප්‍රධාන ක්වොන්ටම් අංකය. එය N වලින් සංකේතවත් කරනවා. ඉලෙක්ට්‍රෝන පරමාණුව තුළ පවතින ප්‍රධාන ශක්ති මට්ටම. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනික කවචය ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් දැක්වෙනවා. N හි අගයන් 1, 2, 3, 4 ආදී වශයෙන් ධන පූර්ණ සංඛ්‍යාවන් වෙනවා. එන ක්වොන්ටම් අංකය උද්දිකංශ ක්වොන්ටම් අංකයයි. එය
කෝණික ගම්‍යතා ක්වොන්ටම් අංකය ලෙසත් හඳුන්වනවා. සංකේතවත් කරන්නේ L වලින්. ඉලෙක්ට්‍රෝනයක් පවතින කාක්ෂිකයේ හැඩය මෙමගින් ප්‍රකාශ වෙනවා. සරලවම කියනවා නම් ඉලෙක්ට්‍රෝන පවතින උපශක්ති මට්ටම L මගින් දැක්වෙනවා. L හි අගයන් වන්නේ බිඳුවේ සිට n-1 දක්වායි. S කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝනයක උද්දිගංශ ක්වොන්ටම් අංකය 0 ලෙසද P කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝනයක උද්දිගංශ ක්වොන්ටම් අංකය 1 ලෙසද වෙනවා. D කාක්ෂිකයේ මෙම L හි අගය 2 වන අතර F කාක්ෂිකය සඳහා L හි අගය 3ක්. සමාන 1 වන ප්‍රධාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයකට පැවතිය හැකි එකම උද්දිගංශ ක්වොන්ටම් අංකය වන්නේ 0. එම නිසා පැවතිය හැක්කේ එකම එක S උපශක්ති මට්ටමක් පමණයි. n සමානයි 2 වන ප්‍රධාන ශක්ති මට්ටමේ L සඳහා තිබිය හැකි අගයන් 0 සහ 1 වේ. ඒ අනුව දෙවන ශක්ති මට්ටමේ ඇති උපශක්ති මට්ටම් වන්නේ S සහ P උපශක්ති මට්ටම්. n සමානයි 3 වන විට පැවතිය හැකි L හි අගයන් 0, 1 සහ 2 වන නිසා තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ S, P සහ D උපශක්ති මට්ටම් පවතිනවා. n සමානයි 4 වන විට L සමානයි 0, 1, 2 හෝ 3 විය හැකි නිසා එහි S, P, D සහ F යන කාක්ෂික 4ම පවතිනවා. තුන්වන ක්වොන්ටම් අංකය චුම්බක ක්වොන්ටම් අංකයයි. එය සංකේතවත් කරන්නේ ML ලෙසින්. අවකාශයේ කාක්ෂිකයේ දිශානතිය චුම්බක ක්වොන්ටම් අංකයෙන් දක්වනවා. MLට තිබිය හැකි සංඛ්‍යා මගින් උපශක්ති මට්ටමක නැතිනම් උපකවචයක තිබිය හැකි කාක්ෂික ගණන ප්‍රකාශ කරනවා. ML හි අගයන් බිඳුවද ඇතුළුව ඍණ L සිට ධන L දක්වා වේ. ඒ අනුව S උපශක්ති මට්ටමක පවතින ඉලෙක්ට්‍රෝනයකට ඇත්තේ 0 යන චුම්බක ක්වොන්ටම් අංකය පමණයි. එම නිසා S උපශක්ති මට්ටමට ඇත්තේ එක S කාක්ෂිකයක් පමණයි. P කාක්ෂිකයක L සමානයි 1 වන නිසා MLට ඍණ 1, 0 සහ ධන 1 යන අගයන් පවතිනවා. ඒ අනුව P උපශක්ති මට්ටමකට P කාක්ෂික 3ක් පවතිනවා. එලෙසටම D කාක්ෂිකයක L සමානයි 2 වන නිසා MLට ඍණ 2, ඍණ 1, 0, ධන 1 සහ ධන 2 යන අගයන් අයත් වෙනවා. එවිට D උපශක්ති මට්ටමේ D කාක්ෂික 5ක් තිබෙනවා. එසේම F උපශක්ති මට්ටමට කාක්ෂික F කාක්ෂික 7ක් පවතිනවා. සිව්වන සහ අවසන් ක්වොන්ටම් අංකය භ්‍රමණ ක්වොන්ටම් අංකයයි. සංකේතවත් කරන්නේ MS වලින්. ඉලෙක්ට්‍රෝනයේ බැඳීම සිදුවිය හැකි දිශාව මින් පෙන්නුම් කරනවා. ඉලෙක්ට්‍රෝනය කියන්නේ භ්‍රමණය වන ආරෝපණයක්. එවැනි භ්‍රමණය වන ආරෝපණයකට චුම්බක ක්ෂේත්‍රයක් නිපද විය හැකියි. එකිනෙකට ප්‍රතිවිරුද්ධ භ්‍රමණ මගින් ප්‍රතිවිරුද්ධ ලෙස දිශානත වූ චුම්බක ක්ෂේත්‍ර ජනනය කරනවා. එම ප්‍රතිවිරුද්ධ චුම්බක ක්ෂේත්‍ර දක්වමින් MS සඳහා පැවතිය හැකි අගයන් වන්නේ ඍණ භාගය හෝ ධන භාගයයි. මෙම වගුවෙන් N, L සහ ML අතර සම්බන්ධතාව දැක්වෙනවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන විට එම කවචයේ ඇති උපශක්ති මට්ටම් ගණනද nට සමානයි. මෙම වගුවේ පරිදි n සමානයි 1 වන විට ඇත්තේ 1s උපකවචය පමණයි. n සමානයි 2 වන විට 2s සහ 2p ලෙස උපකවච දෙකක් එම ශක්ති මට්ටමට පවතිනවා. n සමානයි 3 වන විට 3s, 3p සහ 3d ලෙස උපකවච 3ක් එම ශක්ති මට්ටමට අයත්. එසේම එක් උපකවචයක ඇති කාක්ෂික සංඛ්‍යාව 2l ධන 1 මගින් දක්වන්න පුළුවන්. එවිට S උපකවචයට කාක්ෂික 1ක් පමණක්ද, P උපකවචයට කාක්ෂික 3ක්ද, D උපකවචයට කාක්ෂික 5ක්ද වශයෙන් පවතින බව කිව හැකියි. ප්‍රධාන ක්වොන්ටම් අංකය n වන කවචයක ඇති මුළු කාක්ෂික සංඛ්‍යාව n වර්ගයට සමානයි. එවිට පළවන ප්‍රධාන ශක්ති මට්ටමේ මුළු කාක්ෂික ගණන 1ක්ද,
දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ මුළු කාක්ෂික ගණන 4ක්ද තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ මුළු කාක්ෂික ගණන 9ක්ද ආදී වශයෙන් පවතිනවා. මෙම එක් කාක්ෂිකයක පැවතිය හැක්කේ ප්‍රතිවිරුද්ධ බැමුම් සහිත ඉලෙක්ට්‍රෝන දෙකකට පමණයි. ඒ අනුව එක් ප්‍රධාන කවචයක පැවතිය හැකි මුළු ඉලෙක්ට්‍රෝන ගණන 2n වර්ගයට සමාන වෙනවා. පළමු ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක්ද දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක්ද තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් සහ හතරවන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 32ක් ආදී වශයෙන් පවතිනවා. පරමාණුවල විවිධ කාක්ෂිකවල ඉලෙක්ට්‍රෝන පැතිරී ඇති ආකාරය ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මගින් දැක්වෙනවා. අව්බාවෝ මූලධර්මය. පරමාණුවක ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන්නේ උපශක්ති මට්ටම්වල ශක්තිය ආරෝහණය වන අණුපිළිවෙලට. එනම් අවම ශක්තියෙන් යුතු උපශක්ති මට්ටමේ සිට ක්‍රමයෙන් ශක්තිය වැඩිවන උපශක්ති මට්ටම්වලට ඉලෙක්ට්‍රෝන පිරීම සිදුවන බව අව්බාවෝ මූලධර්මයෙන් කියවෙනවා. අව්බාවෝ යන ජර්මන් වචනයේ අර්ථය වන්නේ ගොඩනැගීම යන්නයි. එම නිසා මෙයට ගොඩනැගීමේ මූලධර්මය ලෙසත් පවසනවා. පරමාණුවේ විවිධ උපශක්ති මට්ටම්වල ශක්තිය ආරෝහණය වන පිළිවෙල සොයා ගැනීමට පහසු ක්‍රමයක් මෙම රූපයේ දැක්වෙනවා. එක් ප්‍රධාන ශක්ති මට්ටම්වල පවතින උපශක්ති මට්ටම් ලියා ඒවා මත රූපයේ පරිදි ඊතල ලකුණු කිරීමෙන් අනතුරුව 1s ගෙන් ආරම්භ කර ඊතලවල ඊහිස් දිගේ ක්‍රමවත්ව ගමන් කළ විට ශක්තිය ආරෝහණය වන පිළිවෙලට උපශක්ති මට්ටම් අණුපිළිවෙල අපිට සොයාගත හැකියි. එසේ ඊහිස් දිගේ ගමන් කිරීමෙන් ලැබෙන්නේ මෙහි දැක්වෙන අණුපිළිවෙලයි. 1s 2s 2p 3s 3p 4s 3d 4p 5s 4d 5p 6s 4s ආදී වශයෙන් එය ගොඩනගාගත හැකියි. මෙහිදී තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ 3d උපශක්ති මට්ටමට ප්‍රථම 4s උපකාක්ෂිකයේ ඇති බව දැකිය හැකියි. එසේම 4d උපශක්ති මට්ටමට පළමුව 5s උපශක්ති මට්ටම පවතිනවා. එයට හේතුව වන්නේ එන්හි අගය වැඩිවත්ම ශක්ති මට්ටම්වල ශක්ති අගයන් ඉතා ආසන්න වීම නිසා ශක්ති මට්ටම් පරමාණුව තුළ ඉතා ආසන්නයෙන් පැවතීමයි. එනම් ශක්ති මට්ටම් ළඟින් පිහිටීමයි. එවිට උපශක්ති මට්ටම් අතිපිහිට වීමක් සිදු වෙනවා. දැන් අපි බලමු අව්බාවෝ මූලධර්මය යොදාගෙන මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගොඩනගන ආකාරය පිළිබඳව. හයිඩ්‍රජන් වල පරමාණුක ක්‍රමාංකය 1යි. එහි ඇති තනි ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 1s උපශක්ති මට්ටමේ. එවිට අපි හයිඩ්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s1 ලෙස ලියා දක්වනවා. හීලියම් වල පරමාණුක ක්‍රමාංකය 2. එහි ඇති ඉලෙක්ට්‍රෝන 2 පවතින්නේ 1s කාක්ෂිකය තුළයි. එවිට හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 ලෙස ලියා දක්වනවා. ලිතියම් වල පරමාණුක ක්‍රමාංකය 3. එහි මුල් ඉලෙක්ට්‍රෝන 2 1s කාක්ෂිකය තුලත් තුන්වන ඉලෙක්ට්‍රෝනය 2s කාක්ෂිකයේ තිබෙනවා. එම නිසා අපි එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s1 ලෙස ලියා දක්වනවා. පෞලි බහිෂ්කාර මූලධර්මය. යම් පරමාණුවක ඇති ඉලෙක්ට්‍රෝන දෙකකට එකම ක්වොන්ටම් අංක කුලකයක් තිබිය නොහැකි බව මෙම මූලධර්මයෙන් කියවේ. බැමුම් එකිනෙකට ප්‍රතිවිරුද්ධව පවත්වා ගනිමින් කාක්ෂිකයකට රඳවාගත හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2ක් වන බවද මෙයින් පැහැදිලි වේ. එනම් කිසියම් කාක්ෂිකයක තිබිය හැක්කේ ms සඳහා එහෙමත් නැත්නම් භ්‍රමණ ක්වොන්ටම් අංකයෙහි අගය සඳහා ධන භාගය හෝ ඍණ භාගය වන ඉලෙක්ට්‍රෝන 2ක් පමණයි. පෞලි බහිෂ්කාර මූලධර්මයට අනුව S උපශක්ති මට්ටමේ කාක්ෂික එකක් පමණක් ඇති නිසා එහි උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 2ක් තිබිය හැකියි. P උපකවචයක කාක්ෂික 3ක් ඇති නිසා
එහි ඉලෙක්ට්‍රෝන 6ක් දැරිය හැකියි. D උපකවචයක කාක්ෂික 5ක් ඇති නිසා එයට ඉලෙක්ට්‍රෝන 10ක් දැරිය හැකියි. අපි දැන් කිසියම් මූලද්‍රව්‍ය පරමාණුවක සලකන ලද ඉලෙක්ට්‍රෝනයක ක්වොන්ටම් අංක කුලකය පිළිබඳව විමසා බලමු. උදාහරණයක් වශයෙන් සල්ෆර් වල අවසන් ඉලෙක්ට්‍රෝනය සලකමු. සල්ෆර් වල පරමාණුක ක්‍රමාංකය 16යි. එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p4 වේ. මෙම සල්ෆර් වල අවසන් ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 3p කාක්ෂිකයක් තුලයි. එවිට එහි ප්‍රධාන ක්වොන්ටම් අංකය එහෙම නැත්නම් n-ය 3ක් වේ. p උපකවචයක පවතින නිසා උද්දිගංශ ක්වොන්ටම් අංකය නැතිනම් L අගය 1ක් විය යුතුයි. p උපකවචයක ඇති කාක්ෂික තුනෙහිම ශක්තිය එකිනෙකට සමානයි. එම නිසා මෙම අවසන් ඉලෙක්ට්‍රෝනය එම කාක්ෂික තුනෙන් ඕනෑම එකක් තුල තිබිය හැකියි. එවිට චුම්බක ක්වොන්ටම් අංකය එහෙමත් නැතිනම් ml සඳහා ඍණ 1, බිංදුව හෝ ධන 1 යන අගයන් තුනෙන් ඕනෑම එකක් භාවිතා කළ හැකියි. මෙම සල්ෆර් වල අවසන් ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණය අනුව එහි භ්‍රමණ ක්වොන්ටම් අංකය එහෙම නැත්නම් ms ධන භාගය හෝ ඍණ භාගය විය හැකියි. මෙම වගුවෙන් මූලද්‍රව්‍ය කිහිපයක පරමාණුක ක්‍රමාංකය සහ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයන් දැක්වෙනවා. සෝඩියම් වල පරමාණුක ක්‍රමාංකය 11යි. එවිට එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s1 ලෙස ලියා දක්වනවා. මැග්නීසියම් වල පරමාණුක ක්‍රමාංකය 12යි. එහි අවසන් ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ 3s කාක්ෂිකයට. එවිට එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 වශයෙන් ලියා දක්වනවා. ඉන්පසුව ඇලුමිනියම්, සිලිකන් සහ ෆොස්ෆරස් වල අවසන් ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ 3p කාක්ෂිකයටයි. වගුවෙන් සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම් සහ කැල්සියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස පෙන්වා තිබෙනවා. ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 වේ. එවිට ආගන් වල සියලුම උපශක්ති මට්ටම් ඉලෙක්ට්‍රෝන වලින් පිරී පවතී. පොටෑසියම් සහ කැල්සියම් වල අවසන් ඉලෙක්ට්‍රෝනය පිරීම සිදුවන්නේ 4s කාක්ෂිකයට. කැල්සියම් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s2 වේ. හුන්ගේ නීතිය. සමාන ශක්තියෙන් යුතු කාක්ෂිකවල ශක්තිය අවම වන්නේ සමාන භ්‍රමණ සහිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වන පරිදි පිරී ඇති විටදී. ඒ අනුව සමාන ශක්තියෙන් යුතු කාක්ෂිකවලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී ඉලෙක්ට්‍රෝන හැකි උපරිමයෙන් තනි තනිව ඇතුළු වී ඉන්පසුව යුගලනය වීම සිදුවේ. උදාහරණයක් ලෙස p උපකවචයකට ඉලෙක්ට්‍රෝන පිරීමේදී පළමුව එක් ඉලෙක්ට්‍රෝනයක් එක් p කාක්ෂිකයකට ඇතුළු වෙනවා. මේ වන විට ඉතිරි p කාක්ෂික දෙකම හිස්වයි පවතින්නේ. ඉන් අනතුරු දෙවැනි ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ එම හිස් p කාක්ෂික දෙකෙන් එකකට. එවිට පිරී ඇති ඉලෙක්ට්‍රෝන දෙකෙහිම බැමීම අතින් එකිනෙකට සමාන හා සමාන්තර වෙනවා. දැන් තුන්වන ඉලෙක්ට්‍රෝනය ඉතිරි හිස් p කාක්ෂිකයට පිරෙන්නේ එහිද භ්‍රමණය පෙර ඉලෙක්ට්‍රෝන දෙකෙහි භ්‍රමණයේ දිශාවට සමාන හා සමාන්තර වන ආකාරයටයි. ඉන්පසුව ඉතිරි ඉලෙක්ට්‍රෝන 3 ප්‍රතිවිරුද්ධ දිශාවට භ්‍රමණයක් සහිතව එක් කාක්ෂිකයට එක බැගින් පිරීම සිදු වෙනවා. මෙලෙස සමාන ශක්තියෙන් යුතු කාක්ෂිකවලට පිරිහුණු කාක්ෂික කියලා කියනවා. ද්විකාක්ෂික පිරමින් පවතින මූලද්‍රව්‍ය කිහිපයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කෙරෙහි අවධානය යොමු කරමු. ස්කැන්ඩියම් වල පරමාණුක ක්‍රමාංකය 21 වන අතර එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1 ලෙස දැක්වෙනවා. ටයිටේනියම් වල
4s2 3d2 ලෙසත් වැනේඩියම් වල 4s2 3d3 ලෙසත් ඉලෙක්ට්‍රොනික වින්‍යාසය දැක්විය හැකියි. එලෙසම පරමාණුක ක්‍රමාංකය 24ක් වූ ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 4s2 3d4 ලෙස අපි සිතුවත් එය වැරදි. ක්‍රෝමියම් වල නිවැරදි ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s1 3d5 යන වින්‍යාසය දරනවා. අර්ධයක් පිරුණු දීකාක්ෂිකයේ ස්ථායීතාව ඉතා වැඩි බැවින් ක්‍රෝමියම් මෙම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලබා ගන්නවා. පරමාණුක ක්‍රමාංකය 25ක් වූ මැංගනීස් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 4s2 3d5 වින්‍යාසය දරනවා. යකඩ 4s2 3d6 වින්‍යාසයත්, කොබෝල්ට් 4s2 3d7 වින්‍යාසයත්, නිකල් 4s2 3d8 වින්‍යාසයත් දරනවා. එලෙසටම කොපර්වල වින්‍යාසය බැලුවොත් එය 4s2 3d9 ලෙස අපි සිතුවත් එයද වැරදි. කොපර්වල නිවැරදි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වන්නේ 1s2 2s2 2p6 3s2 3p6 4s1 3d10 යන්නයි. පූර්ණව පිරුණු ඩීකාක්ෂිකයක් ඉතාමත් ස්ථායී වන බැවින් මෙම ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ලබා ගන්නවා. සිංක් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 4s2 3d10 ලෙස දක්වන්න පුළුවන්. පාක්ෂික රූප සටහන් මගින්ද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දැක්විය හැකියි. මෙහිදී කාක්ෂිකයක් කොටුවකින් හෝ වෘත්තයකින් දක්වන අතර ඉලෙක්ට්‍රෝනයක් භාග ඊතලයකින් හෝ පූර්ණ ඊතලයකින් දක්වනු ලබනවා. ඉහළට යොමු වන ඊතලයකින් භ්‍රමණ ක්වොන්ටම් අංකය නැත්නම් ms සඳහා ධන භාගයත්, පහළට යොමු වන ඊතලයකින් ms සඳහා ඍණ භාගයත් සංකේතවත් කරන්න පුළුවන්. ප්‍රතිවිරුද්ධ භ්‍රමණයකින් යුත් ඉලෙක්ට්‍රෝන එකම කාක්ෂිකයේ පවතින විට ඒවා යුග්මකව ඇතැයි පවසනවා. ප්‍රතිවිරුද්ධ භ්‍රමණයක් සහිත හවුල්කාර ඉලෙක්ට්‍රෝනයකින් තොර ඉලෙක්ට්‍රෝනයක් නිර්යුග්මක ඉලෙක්ට්‍රෝනයක් යනුවෙන් හඳුන්වනවා. මෙම සටහනින් මූලද්‍රව්‍ය කිහිපයක කාක්ෂික සටහන් පෙන්වා තිබෙනවා. මෙහි ලිතියම් වල 1s කාක්ෂිකයේ ඇත්තේ යුග්මක ඉලෙක්ට්‍රෝන වන අතර 2s කාක්ෂිකයේ නිර්යුග්මක තනි ඉලෙක්ට්‍රෝනයක් දැකිය හැකි වනවා. ඒ වගේම බෙරිලියම් වල 1s සහ 2s කාක්ෂික දෙකම යුග්මක ඉලෙක්ට්‍රෝන නැත්නම් යුගලනය වූ ඉලෙක්ට්‍රෝන දෙක බැගින් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. බෝරෝන් වලදී 2p කාක්ෂිකය පිරීම ආරම්භ වෙලා. නයිට්‍රජන් වලදී නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන 3ක් අපිට දැකගත හැකියි. මෙය හුන් නියමයට අනුව පැහැදිලි කළ හැකියි. නියෝන් වල 1s 2s සහ 2p යන කාක්ෂික සියල්ලම යුගලනය වුණු ඉලෙක්ට්‍රෝන වලින් සමන්විත. මෙම සටහනින් ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස් සහ ආගන් යන මූලද්‍රව්‍ය වල කාක්ෂික සටහන් පෙන්වා තියෙනවා. ඇලුමිනියම් මූලද්‍රව්‍ය බැලුවොත් එහි පරමාණුක ක්‍රමාංකය 13ක්. එහි අවසන් ඉලෙක්ට්‍රෝනය ඇත්තේ p කාක්ෂිකයකයි. එනම් 3p කාක්ෂිකයේ ඇලුමිනියම් වල සිට සිලිකන් වලට යාමේදී සිලිකන් වල අවසන් ඉලෙක්ට්‍රෝන ද්විත්වය පිරී ඇත්තේ p කාක්ෂික වලටයි. නමුත් ඒ එක් p කාක්ෂිකයට එක බැගින් වෙන්නයි. සිලිකන් වල සිට ෆොස්ෆරස් වලට යාමේදී p කාක්ෂික තුනේම නිර්යුග්මක ඉලෙක්ට්‍රෝනයේ බැගින් පවතින බව අපිට දැකගත හැකි වෙනවා. සමාන ශක්තියෙන් යුතු කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන පිරීමේදී ඉලෙක්ට්‍රෝන හැකි උපරිමයෙන් තනි තනිව ඇතුළු වී ඊපසුව යුගලනය වීම සිදුවන බවට එනම් හුන් නියමය පැහැදිලි කිරීමට මෙය උදාහරණයක්. ආගන් වල සියලුම කාක්ෂිකවල යුග්මක ඉලෙක්ට්‍රෝන ඇතුළත්. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේදී ඉලෙක්ට්‍රෝන බැහැරවන්නේ ඉහළම ප්‍රධාන ක්වොන්ටම් අංකයෙන් යුත් පිරී ඇති කාක්ෂික වලින්. එවිට සෑදෙන්නේ කැටායනයක්. උදාහරණයක් ලෙස සෝඩියම් වල 1s2 2s2
2p6 3s1 යන වින්‍යාසයෙන් කැටායනයක් සෑදීමේදී 3s කාක්ෂිකයේ ඇති තනි ඉලෙක්ට්‍රෝනය ඉවත් වෙනවා. එවිට සෝඩියම් අයනය නියෝන් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලබා ගන්නවා. එවිට සෝඩියම් අයනයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s2 2s2 2p6 වෙනවා. දෙන ලද n අගයක් සඳහා ඉලෙක්ට්‍රෝන පවතින උපකවච එකකට වැඩි ගණනක් ඇති විට පළමුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වන්නේ ඉහළම උද්දිකාංශ ක්වොන්ටම් අංකය නැතිනම් ඉහළම L අගය සහිත කාක්ෂිකයේ. ඇනායනයක් සෑදීමේදී පරමාණුවකට ඉලෙක්ට්‍රෝන එකතු වන්නේ සංයුජතා කවචයට අයත් හිස් හෝ භාගික ලෙස පිරුණු උපරිම N අගයකින් යුතු කාක්ෂික වලටයි. නිදසුනක් ලෙස 1s2 2s2 2p5 වින්‍යාසය දරන ෆ්ලෝරීන් පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන 1s2 2s2 2p6 යන නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලබා ගන්නවා. සෝඩියම් සහ ෆ්ලෝරයිඩ් අයන වල කාක්ෂික සටහන්ද මෙම රූපයේ දක්වා තිබෙනවා. යකඩ පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d6 යන්න. එවිට එහි කාක්ෂික සටහනට අනුව පළමුව D කාක්ෂික පහට එක් ඉලෙක්ට්‍රෝනය බැගින් ඉලෙක්ට්‍රෝන 5ක් පිරි ඉතිරි 6 වන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ දැනටමත් එක් ඉලෙක්ට්‍රෝනයක් සහිතව පවතින D කාක්ෂිකයකටයි. එවිට එහි ඇතිවන නිර්යුග්මක කාක්ෂික 4ක් අපිට දැකගත හැකියි. යකඩ පරමාණුවකින් ෆෙරස් ද්විත්ව ධනායනය සෑදීමේදී එයින් ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් විය යුතුය. එම ඉලෙක්ට්‍රෝන 2 ඉවත් වන්නේ Nහි අගය උපරිම වන කාක්ෂිකයෙන්. ඒ අනුව ඉවත් වන්නේ 4s කාක්ෂිකයේ වූ ඉලෙක්ට්‍රෝන ද්විත්වයයි. 3D කාක්ෂිකය පසුව පිරුණත් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේදී 4s කාක්ෂිකයෙන් පළමුව ඉලෙක්ට්‍රෝන ඉවත් වීම සිදු වෙනවා. එවිට සෑදෙන ෆෙරස් අයනයේ කාක්ෂික සටහනෙත් නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 4ක් පවතිනවා. ෆෙරික් අයනය සෑදීමේදී යකඩ පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් විය යුතුය. එවිට මුල් ඉලෙක්ට්‍රෝන 2 පෙර පරිදිම 4s කාක්ෂිකයෙන් ඉවත් වෙනවා. දැන් ඉතිරි ඉලෙක්ට්‍රෝනය ඉවත් විය යුත්තේ n සමානයි 3 වන කාක්ෂිකයකින්. එයිනුත් ශක්තිය වැඩිම උපශක්ති මට්ටමෙන්. ඒ නිසා 3D කාක්ෂිකයෙන් තමයි මෙම 3 වැනි ඉලෙක්ට්‍රෝනය ඉවත් වෙන්නේ. එවිට කාක්ෂික සටහනේ එකම බැමීම සහිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව උපරිම වන ආකාරයට යුගලනය වී ඇති ඉලෙක්ට්‍රෝන යුගලකින් එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වී යන අයුරු අපිට ගන්න පුළුවන්. එවිට නිර්යුග්මක ඉලෙක්ට්‍රෝන සහිත කාක්ෂික 5ක් දැකගත හැකි වෙනවා. සම්පින්ඩිත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පරමාණුක ක්‍රමාංකය 13ක් වූ ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p1 ලෙස ලිවිය හැකියි. මෙහි දෙවන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සියල්ල පිරීමෙන් ඇතිවන්නේ උච්ච වායු වින්‍යාසයක්. එය නියෝන් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසයට සමාන වෙනවා. එම නිසා ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මෙහි දැක්වෙන ලෙසට සංක්ෂිප්ත කර ලියා දැක්විය හැකියි. එලෙසටම පොටෑසියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 1s2 2s2 2p6 3s2 3p6 4s1 වේ. මෙහි තුන්වන ශක්ති මට්ටමේ සියලුම ඉලෙක්ට්‍රෝන පිරීමෙන් ආගන් වල උච්ච වායු වින්‍යාසය ලැබෙනවා. එවිට පොටෑසියම් වල ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මෙහි දැක්වෙන ආකාරයට කැටි කොට ලියා දැක්විය හැකියි. අපි පළමුවෙන් විද්‍යුත් චුම්බක විකිරණ පිළිබඳව කෙටි අධ්‍යයනයකින් පසුව ශක්තිය ක්වොන්ටම්කරණය පිළිබඳව කෙටියෙන් ආවරණය කළා. එහිදී C සමානයි නිව් ලැම්ඩා, E සමානයි h නිව්, ලැම්ඩා සමානයි h බෙදීම mc ආදී සමීකරණ යොදාගෙන
ගණනය කිරීම කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළා. ඉන්පසුව හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලියත් එය බෝර ආකෘතිය යොදාගෙන පැහැදිලි කරන ආකාරයත් සාකච්ඡා කළා. කාක්ෂිකවල හැඩ පිළිබඳවත් ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය යන ක්වොන්ටම් අංක 4 පිළිබඳවත් අවධානය යොමු කළා. ඉන් අනතුරුව ඉලෙක්ට්‍රොනික වින්‍යාසය ගොඩනැගෙන ආකාරයත්, එහිදී අවුෆ්බාව් මූලධර්මය, පවුලි බහිෂ්කාර මූලධර්මය, හුන්ගේ නීතිය වැදගත් වන්නේ කෙසේද යන්නත් විමසා බැලුවා. අවසන් වශයෙන් කාක්ෂික සටහන් පිළිබඳව අධ්‍යයනය කළා. ඒ අනුව පරමාණුව තුළ වූ ඉලෙක්ට්‍රෝනික සැකැස්ම පාඩමේ අවසානයට අපි දැන් පැමිණිලයි ඉන්නේ. දැන් අපි මෙම පාඩම ආශ්‍රිතව ඇති පසුගිය විභාග ගැටලු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමු. පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව වනුයේ. පරමාණුවක ප්‍රධාන ශක්ති මට්ටමක පවතින උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව එම ප්‍රධාන ශක්ති මට්ටමේ පවතින කාක්ෂික සංඛ්‍යාවට අගයෙන් සමානයි. n සමානයි 3 වන විට එම ශක්ති මට්ටමේ කාක්ෂික සංඛ්‍යාව n වර්ගයෙන් දැක්විය හැකියි. එවිට 3 වර්ගය 9යි. මෙම ප්‍රශ්නය සඳහා පිළිතුර 9ක්. භූමි අවස්ථාවේ පවතින වායුමය කොබෝල්ට් ත්‍රිත්ව ධනායනයක ඇති යුගලනය නො වූ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ. කොබෝල්ට් වල පරමාණුක ක්‍රමාංකය 27ක්. එහි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d7 වේ. මෙයින් ත්‍රිත්ව ධනායනයක් සෑදීමේදී ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් විය යුතු වෙනවා. පළමුව ඉලෙක්ට්‍රෝන ඉවත්වීම සිදුවන්නේ 4s කාක්ෂිකයෙන්. එයින් ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් වී ගිය පසුව 3d කාක්ෂිකයෙන් ඉතිරි ඉලෙක්ට්‍රෝනය පිටනවා. දැනටමත් 3d කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 7ක් පවතින අතර ඉන් එකක් ඉවත් වී ගිය පසුව 3d කාක්ෂිකයේ ඉලෙක්ට්‍රෝන 6ක් දැකගත හැකි වෙනවා. එම 3d කාක්ෂිකයේ ඇති ඉලෙක්ට්‍රෝන 6 එක් කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2කුත් අනිත් කාක්ෂික 4එහි නිර්යුග්මක ඉලෙක්ට්‍රෝනය බැගිනුත් පවතින ආකාරයට තමයි දැකිය හැකි වන්නේ. ඒ අනුව මෙම ප්‍රශ්නයට පිළිතුර 4යි. පරමාණුවක පරමාණුක කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිත වන්නේ කුමන ක්වොන්ටම් අංකද? උද්දිගංශ ක්වොන්ටම් අංකයෙන් එහෙමත් නැත්නම් L මගින් ප්‍රකාශ කරන්නේ කාක්ෂිකයේ හැඩය පිළිබඳව. ඒ අනුව මෙහි පළවෙනි පිළිතුර නිවැරදි. නමුත් චුම්බක ක්වොන්ටම් අංකය මගින් අවකාශයේ කාක්ෂිකයේ දිශානතිය පෙන්눔 කරනවා. ඒ අනුව චුම්බක ක්වොන්ටම් අංකයත් කාක්ෂිකයක හැඩය හා ආශ්‍රිතයයි පැවසිය හැකියි. චුම්බක ක්වොන්ටම් අංකයේ සංකේතය වන්නේ ml. ඒ අනුව මෙහි පස්වන පිළිතුරත් නිවැරදි පිළිතුරක් ලෙස ගත හැකියි. තරංග ආයාමය නැනෝමීටර් 200 වන විද්‍යුත් චුම්බක විකිරණය පිළිබඳ පහත කුමන වගන්ති සත්‍ය වේද? වගන්තිය. එයට තරංග ආයාමය නැනෝමීටර් 400 වන විකිරණයට වඩා වැඩි සංඛ්‍යාතයක් ඇත. තරංග ආයාමය සහ සංඛ්‍යාතය අතර පවතින්නේ ප්‍රතිලෝම සමානුපාතික සම්බන්ධයක්. ඒ අනුව තරංග ආයාමය අඩුවන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. එලෙස නැනෝමීටර් 200 තරංග ආයාමය සහිත විද්‍යුත් චුම්බක විකිරණයේ සංඛ්‍යාතය නැනෝමීටර් 400ක තරංග ආයාමය සහිත විකිරණයට වඩා වැඩි. එම නිසා වගන්තිය නිවැරදි. වගන්තිය. එය විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය කොටසෙහි ඇත. විද්‍යුත් චුම්බක වර්ණාවලියේ දෘශ්‍ය කොටසෙහි තරංග ආයාම පරාසය නැනෝමීටර් 380 සිට 740ක් පමණ දක්වා විහිදෙනවා. ඒ අනුව මෙම B වගන්තිය වැරදි. C වගන්තිය රික්තයකදී
එයට තරංග ආයාමය 400 නැනෝමීටර් වන විකිරණයට වඩා වැඩි ප්‍රවේගයක් ඇත. රික්තයකදී ඕනෑම විද්‍යුත් චුම්බක විකිරණයක ප්‍රවේගය නියතයක්. එය තත්පරයට මීටර 3 වැඩි කිරීම 10/8 ගුණයකට සමාන වෙනවා. ඒ අනුව මෙහි C වගන්තියද වැරදි. D වගන්තිය. එහි ෆෝටෝනයක ශක්තිය තරංග ආයාමය නැනෝමීටර් 100 වන විකිරණයේ ෆෝටෝනයක ශක්තියට වඩා වැඩි වේ. ෆෝටෝනයක ශක්තිය අපිට හොයන්න පුළුවන් E = hν කියන සමීකරණයෙන්. එයට අනුව සංඛ්‍යාතය වැඩි වන විට ෆෝටෝනයේ ශක්තිය වැඩි වෙන බව කිව හැකියි. එවිට තරංග ආයාමය අඩු වන විට ෆෝටෝනයේ ශක්තිය අඩු වෙනවා. එම නිසා මෙම D වගන්තිය වැරදි. ලාම්පුවක් දෘශ්‍යාලෝකයේ නිල් කලාපයෙහි තත්පරයට ජූල් 6ක ශක්තියක් නිපදවයි. ෆෝටෝන 1 වැඩි කිරීම 10/20ක් ජනනය කිරීම සඳහා ලාම්පුව කොපමණ කාලයක් දැල්විය යුතුද? මෙහිදී පළමුව තරංගයේ සංඛ්‍යාතය නිව් සොයාගත යුතුයි. ඒ සඳහා C = නිව් ලැම්ඩා යන සමීකරණය භාවිතා කළ හැකියි. එවිට නිව් සඳහා ලැබෙන අගය නැවත E = hν සමීකරණයට ආදේශ කිරීමෙන් ෆෝටෝනයක ශක්තිය E සොයාගත හැකියි. එවිට ලැබෙන E අගය 1 වැඩි කිරීම 10/20කින් වැඩි කිරීමෙන් එවැනි ෆෝටෝන 1/20ක ශක්තිය සොයාගත හැකි වෙනවා. එම ලැබුණු ශක්ති අගය තත්පරයට ජූල් 6න් බෙදීමෙන් ගත වන කාලය සොයාගත හැකියි. පරමාණුවක ක්වොන්ටම් අංක n = 3 සහ l = 2 ඇති උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ. මෙහි දැක්වෙන ආකාරයට උද්දිගංශ ක්වොන්ටම් අංකය එහෙමත් නැත්නම් L 2 වන විට එම කාක්ෂිකයේ හැඩය D කාක්ෂිකයක්. කාක්ෂිකයක පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වනුයේ 10ක්. ක්වොන්ටම් අංක n = 3 හා ml = -2 වන ඉලෙක්ට්‍රෝනයක් සඳහා පහත කුමන වගන්ති සත්‍ය වේද? ඒ වගන්තිය ඉලෙක්ට්‍රෝනය ඇත්තේ 3 වන ප්‍රධාන ශක්ති මට්ටමය. මෙහි ප්‍රධාන ක්වොන්ටම් අංකය n = 3 වන නිසා ඒ වගන්තිය නිවැරදි. B වගන්තිය ඉලෙක්ට්‍රෝනය D කාක්ෂිකයක ඇත. මෙහි චුම්බක ක්වොන්ටම් අංකය වන ml සඳහා -2 පැවතීම නිසා මෙම B වගන්තිය නිවැරදි ලෙස පැවසිය හැකියි. C වගන්තිය ඉලෙක්ට්‍රෝනය P කාක්ෂිකයක ඇත. P කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝනය තියෙනවා නම් ml සඳහා ලැබෙන අගයන් වෙන්නේ -1 බිංදුව සහ -1යි. එම නිසා C වගන්තිය වැරදි. D වගන්තිය ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ ක්වොන්ටම් අංකය ms = ධන භාගය විය යුතුය. ඉලෙක්ට්‍රෝනයේ භ්‍රමණ ක්වොන්ටම් අංකය ධන භාගය හෝ ඍණ භාගය විය හැකියි. එම නිසා මෙම වර්ණය වැරදි. ඒ අනුව A හා B වගන්ති දෙක පමණක් නිවැරදි. හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ තරංග ආයාමය මීටර් 4.42 වැඩි කිරීම 10^7ක් වන කොළ ආලෝකය නිරීක්ෂණය කර ඇත. මෙම කොළ ආලෝකයේ එක් ෆෝටෝනයක ශක්තිය වනුයේ. මෙහිදීද පළමුවෙන් තරංග ආයාමයට දී ඇති අගය භාවිතා කොට C = නිව් ලැම්ඩා සමීකරණය මගින් සංඛ්‍යාතයේ අගය සොයාගත යුතුයි. ඉන්පසුව එය ෆෝටෝනයක ශක්තිය සොයන E = hν සමීකරණයට ආදේශයෙන් ෆෝටෝනයක ශක්තිය සොයාගත හැකියි. මෙහිදී පිළිතුරු ලබා දී ඇත්තේ කිලෝ ජූල් වලින් බව සැලකිය යුතුයි. ඒ අනුව ගණනය කිරීම කළ විට නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුරයි. මූලද්‍රව්‍යයක පරමාණුවක අවසාන ඉලෙක්ට්‍රෝන 2 හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලක 3.00 ධන භාගය සහ 3.00 ඍණ භාගය වේ. මූලද්‍රව්‍ය
වනුයේ. මෙහි ඉලෙක්ට්‍රෝන දෙකෙහිම ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 බැවින් ඉලෙක්ට්‍රෝන දෙකම පැවතිය යුත්තේ 3 වෙනි ශක්ති මට්ටමේ. ඒ අනුව ලිතියම් වල අවසන් ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 2 වෙනි ශක්ති මට්ටමේ නිසාත් පොටෑසියම් වල අවසන් ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 9 වෙනි ශක්ති මට්ටම නිසාත් එම පිළිතුරු දෙකම වැරදි. මෙම ඉලෙක්ට්‍රෝන දෙකෙහිම උද්දිගංශ ක්වොන්ටම් අංකය ලෙස දී ඇත්තේ 0යි. එවිට එම ඉලෙක්ට්‍රෝන දෙකම තිබිය යුත්තේ S කාක්ෂිකයක් තුලයි. සෝඩියම් වල අවසාන ඉලෙක්ට්‍රෝනය 3s කාක්ෂිකයේ පැවතුනත් ඊට පෙර ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 2p කාක්ෂිකයේ. එම නිසා එම පිළිතුරද වැරදි. ඇලුමිනියම් වල අවසානම ඉලෙක්ට්‍රෝනය පවතින්නේ 3p කාක්ෂිකයේ. ඊට පෙර ඉලෙක්ට්‍රෝනය 3s කාක්ෂිකයේ පවතිනවා. ඒ අනුව ඉලෙක්ට්‍රෝන දෙකම S කාක්ෂිකයක් තුල පැවතිය යුතු නිසා එම පිළිතුරත් වැරදි. නිවැරදි පිළිතුර වන්නේ මැග්නීසියම්. පරමාණුක ව්‍යුහය පිළිබඳ වීඩියෝ පාඩම් මාලාවේ අවසන් කොටසින් නැවත හමු වෙමු. රැඳී සිටියාට ස්තුතියි. ඔබට සුබ දවසක්.